ළමයි ෆයිනල් මොඩිෆයර් එක භාවිතා කරන හැටි කරපු වීඩියෝ එක රෙකෝඩ් වෙලා නැහැ. එහෙම කියලා ගැටලුවක් නැහැ. ළමයෙක් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් තියෙන්නේ. මේකත් හොඳට රෙකෝඩ් වෙලා තියෙනවා. ඒක නිසා මම මේක දානවා. මේකෙන් ඔයාලට ඕන ඔක්කොම ටික අල්ලගන්න පුළුවන්. ඕකේ. එහෙනම් වීඩියෝ එක බලාගෙන යන්න. හරි ළමයි හැමෝටම ස්ක්‍රීන් එක පේනවද? හරි මම අද කිව්වේ පැකේජ් ස්ටේට්මන්ට් එක කතා කරනවා කියලා. මම පැකේජ් ස්ටේට්මන්ට් එක තව පොඩක් පස්සට දැම්මා. අද අපි කතා කරමු ෆයිනල් මොඩිෆයර්ස්. ලියන්න මාතෘකාව ෆයිනල් මොඩිෆයර්. හරිද? එතකොට ලියන්න මාතෘකාව ෆයිනල් මොඩිෆයර්. එතකොට ඒක මුලින්ම මෙහෙමයි. දැන් මේ ෆයිනල් කියන මොඩිෆයර් එක තේරුම් ගන්න ගොඩක් වෙලාවට ඊළඟට software engineer කෙනෙක් විදිහට ඉන්ටර්විව් එකකට යනකොට ගොඩක් වෙලාවට ඉන්ටර්විව් එකේදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ ෆයිනල් මොඩිෆයර් එකෙන් ප්‍රශ්න. හරිද? ෆයිනල් මොඩිෆයර් එකෙන් සාමාන්‍ය ප්‍රශ්න අහන්නේ නැති වෙලාවක් නැහැ. අනිවාර්යෙන් හැම ඉන්ටර්විව් එකේම ෆයිනල් ගැන අහනවා. software engineer කෙනෙක් විදිහට හරි associate software engineer කෙනෙක් හරි විදිහට යනකොට. ඉතින් උඩ ලෙවල් වලට එනකොට බේසික්ස් අහන ගොඩක් අඩුයි. ප්‍රොජෙක්ට් එකේ ආකිටෙක්චර් එකෙන් තමයි අහන්න පටන් ගන්නෙ. ප්‍රොජෙක්ට් එකේ ආකිටෙක්චර් එක නිකන් හරියට උත්තර දෙන්නේ නැහැ නිකන් බෑ වගේ නම් තමයි ඔයාගෙන් අහන්න පටන් ගන්නෙ කෙලින්ම බේසික් Java දන්නවද කියලා. right? මේ ෆයිනල් මොඩිෆයර් එක ගත්තොත් තේරුම් ගන්න මේක හරි විශේෂ මොඩිෆයර් එකක්. හේතුව මේ මොඩිෆයර් එක දාන්න පුළුවන් ක්ලාස් වලට දාන්න පුළුවන් මෙතඩ් වලට දාන්න පුළුවන් වේරියබල් වලට දාන්න පුළුවන්. හරිද? ඒතර මුලින්ම දැන් ඇහුවොත් මුලින්ම දෙන්න ඕන උත්තරේ මෙහෙමයි. Final is a modifier. මෙහෙම කියනවා. Final is a non-access modifier. Applicable for classes, methods and variables. Final කියන non-access modifier එකක්. ඒක භාවිතා කරන්න පුළුවන් class වලට, method වලට, variable වලට තුනටම පාවිච්චි කරන්න පුළුවන්. හැම modifier එකම හැම එකටම පාවිච්චි කරන්න බෑ. දැන් abstract වගේ modifier එකක් ගත්තොත් අපි දැන් දැක්කා abstract class තියෙනවා, abstract methods තියෙනවා. abstract variable නැහැ. So abstract is a modifier applicable for only classes and method. හරිද? එහෙම තමයි කියන්නේ. If the class is abstract, we cannot create the objects. නැත්නම් objects cannot be created. If the method is abstract, it doesn't have a body. Method එක abstract නේ, ඒකට body එකක් නැහැ. එහෙම. හරිනේ? abstraction කියන වෙනම කතාවක්. ඒක තේරුම් ගන්න abstract කියන modifier එක දාන්න පුළුවන් කොහාටද? class වලටයි methods වලටයි විතරයි. දැනටමත් අපි ඒක දානවා. ඊළඟට final කියන එක ගත්තොත් එහෙම ඒක තමයි modifier එක. ඒක දාන්න පුළුවන් class, methods and variables වලට. ඊළඟට class වලට දැම්මොත් මොකද වෙන්නේ? final කියන modifier එක class වලට දැම්මොත් මොකක්ද දැනද වෙන්නේ? child class හදන්න බෑ ඒ class එකේ. child class creation is not possible. හරිද? ඊළඟට method වලට දැම්මොත් එහෙම. final method එකක් තිබ්බොත් එහෙම, ඒ කියන්නේ method එකක් තියෙනවා instance method එකක් final විදියට. ඒක override කරන්න බෑ. overriding is not possible. ඊළඟට final කියන එක දැම්මොත් තමයි variable වලට variable එකේ values වෙනස් කරන්න බෑ. හරිද? cannot change the value. ඕක තමයි කතාව. දැන් final කියන එක ගත්තොත් මුලින්ම තේරුම් ගන්න modifier එකක්. ඒක භාවිතා කරන්න පුළුවන් class වලට, method වලට, variable වලට. හරිද? එතකොට class වලට final modifier එක පාවිච්චි කරොත් මොකද තේරුම? child class හදන්න බෑ. method වලට භාවිතා කරොත් override කරන්න බෑ. variable වලට භාවිතා කරොත් අගේ වෙනස් කරන්න බෑ. මම පොඩි example එකක් ලියලා පෙන්නන්නම් ඒකට. මුලින්ම final class එක. final class animal. හරිද? eat කියලා method එකක් තියෙනවා. මේක ඉදාමෙන්
මෙන්න මෙහෙම eat method එකක් තියෙනවා. දැන් හිතන්න මේක ෆයිනල් ක්ලාස් එකක්. මම තව child class එකක් ලියනවා. class dog extends animal කියලා. මම මේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරොත් කම්පයිල් වෙනවද? කම්පයිල් වෙනවා නම් ගැටලුවක් නැහැ. කම්පයිල් වෙන්නේ නැත්නම් එරර් එකක්. ඒ කම්පයිල් එරර් එකක් එනවා නම් මේ ලියපු ප්‍රෝග්‍රෑම් එකේ ගැටලුවක් තියෙනවා. බලන්න. Java version එක අපි වැඩ කරන Java 1.8 කම්පයිල් කරන ප්‍රෝග්‍රෑම් එක. බලන්න කම්පයිල් කරනකොට කම්පයිල් ටයිම් එරර් එකක් එනවා. මොකද්ද කම්පයිල් ටයිම් එරර් එක? cannot inherit from final animal. හරිද? ඒ කියන්නේ animal class එක final ඒක නිසා inherit කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් final class එක බලන්න animal class එකයි. animal කියලා class එකක් තියෙනවා. ඒ class එකේ මුලට තියෙන modifier එක final. ඒ කියන්නේ තේරුම් ගන්න දැන් animal class එක final. animal class එක final කියන්නේ animal class එකට child class හදන්න බෑ. ඒක තමයි කතාව. ඒක තමයි මම මෙතන කිව්වේ class එකක් final නම් ඒ class එකට child class නැහැ. child class හදන්න බෑ. එච්චරයි. හදන්න ගියොත් මොකද compile time එක. ඒක තමයි මෙතනින් කියන්නේ. ඒතර දැන් ඒ කතාව හරි. ඒක තේරෙනවද? class එකක් final නම් child class හදන්න බෑ කියන්නේ. right. ඊළඟ මෙහෙම කතාවකුත් වෙනවා. method එකක් final නම් හිතන්න final කියලා මෙහෙම method එකක් තියෙනවා කියලා. animal කියලා class එකක් තියෙනවා. method එකක් තියෙනවා move කියලා. method දෙකක් තියෙනවා. එකක් තමයි eat method එක අනිත් එක තමයි move method එක. animal කියලා class එකක් තියෙනවා. එක method එකක් තියෙනවා eat method එක. තව method එකක් තියෙනවා move කියලා method එක. method දෙකයි. ඒකෙන් තේරුම් ගන්න ළමයි මේ eat කියන method එක final. ඒතකොට සාමාන්‍යයෙන් modifiers දාන්නේ මුලට. මුලින්ම තියෙන්නේ modifiers ඊළඟට තියෙන්නේ return type ඊළඟට method name ඊළඟට formal parameters. එහෙමනේ method එක අපි ලියන්නේ. දැන් තේරුම් ගන්න මේ eat method එක final. හරිනේ. දැන් මම මේ dog class එකේ eat method එක override කරන්න යනවා. මම දානවා void eat මේක override කරලා දානවා මම animal is eating නෙවෙයි dog is eating කියලා. හරිනේ. ඉස්සෙල්ලාම මේක compile කරලා බලමු compile වෙනවද කියලා. මෙතන test class එකක් ලියලා මේ method එක ලියලා run කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ. මේක compile වෙනවා නම් මේ ලියපු code එක සිද්ධාන්ත වලට ගැලපෙනවා. මේක compile වෙන්නේ නැත්නම් compile error එකක් තියෙනවා කියන්නේ සිද්ධාන්ත වලට පටහැනිව තමයි code එක ලියන්නේ. බලමු ඉස්සෙල්ලා. මේ compile වෙනවද කියලා. දැක්කනේ? eat method එක මේ තියෙන method signature එක. හරිනේ? in dog ඒ dog class එකේ තියෙන eat method එක cannot override eat in animal. හරිනේ? animal class එකේ තියෙන eat method එක dog class එකේ override කරන්න බෑ. හරිනේ? overridden method is final. බලන්න compile එකෙන් කියන overridden method කියලා. මම කලින් ඔයාලට කියලා ඇති මෙහෙම තියෙනකොට method එකක් ගත්තාම parent class එකේ method එකක් තියෙනවා ඒක override කරනවා child class එකේ. ඒතකොට parent class එකේ method එකට කියන මොකද්ද? overridden method. child class එකේ method එකට කියන overriding method. මේ වචන හරියට තේරුම් ගන්න overridden කියන්නේ parent ගේ method එකට. හරිද? overridden method child class එකේ method එක overriding method. දැන් compile එකේ මොකද කියන්නේ? compile time එකේ overridden method is final. දැන් final method එක මොකද්ද? parent ගේ method එක. එහෙනම් මේක තමයි overridden method එක. overridden method එක final. හරිද? final method එකක් override කරන්න බෑ. ඒක තමයි ඊළඟ කතාව.
right? තමයි ෆයිනල් මෙතඩ් එකක් ඕවර්රයිඩ් කරන්න බෑ. ඒක නිසා අපි ෆයිනල් මෙතඩ් එකක් ඕවර්රයිඩ් කරන්න ගියාම කම්පයිල් ටයිම් එරර් එකක් එනවා. ඒකත් හරි. මම මේ ගැම්මටම තව කතාවක් කියලා දෙන්නම්. මේ එක්සැම්පල් එක බලන්න. ඇනිමල් ක්ලාස් එක ෆයිනල්. ඇනිමල් ක්ලාස් එක ෆයිනල්. හැබැයි කිසිදු මෙතඩ් එකක් ෆයිනල් නැහැ. ඇනිමල් ක්ලාස් එක ෆයිනල්. කිසිදු මෙතඩ් එකක් ඇනිමල් ක්ලාස් එකේ තියෙන කිසිම මෙතඩ් එකක් ෆයිනල් මෙතඩ් නෙමෙයි. හැබැයි ඇනිමල් ක්ලාස් එක ෆයිනල්. දැන් මට කියන්නේ මුලින්ම ඇනිමල් ක්ලාස් එක ෆයිනල් නම් ඇනිමල් ක්ලාස් එක ෆයිනල් නම් ක්ලාස් එකක් ෆයිනල් කියන ළමයි තේරුම් ගන්න ඒ ක්ලාස් එකට චයිල්ඩ් ක්ලාස් හදන්න පුළුවන්ද බෑනේ. කියන්නේ ඇනිමල් ක්ලාස් එක ෆයිනල් කියන්නේ එයාට ඩොග් ක්ලාස් එකක් හදන්න බෑ චයිල්ඩ් ක්ලාස් එකක් විදියට. ඩොග් ක්ලාස් එකක් වෙනම තියෙන්න පුළුවන්. ඇනිමල් ක්ලාස් එකේ චයිල්ඩ් ක්ලාස් එකක් විතර තියෙන්න බෑ. ඒක තමයි ක්ලාස් එක ෆයිනල් කියන්නේ. ෆයිනල් කියන එකේ තේරුම චයිල්ඩ් ක්ලාස් හදන්න බෑ. එතකොට තේරුම් ගන්න ෆයිල් ක්ලාස් එක ෆයිනල් නම් චයිල්ඩ් ක්ලාස් හදන්න බැරි නම් මේ කිසිදු මෙතඩ් එකක් ඕවර්රයිඩ් කරන්න බෑ. ඕවර්රයිඩ් කරන්න නම් චයිල්ඩ් ක්ලාස් එකක් තියෙන්න බෑ ඉතින්. ඒ ඕවර්රයිඩ් කරන්නේ ඇයි අපි? If the child is not satisfied with parent class method implementation, then child is allowed to redefine the method. ඒකනේ කතාව. child class එක කැමති නැත්නම් parent class එකේ method එකේ implementation එකට child ට පුළුවන් මේ method එක එයාට ඕන විදිහට implement කරගන්න. එහෙම කරන්න child කෙනෙක් ඉන්නේ බෑ. ඒතර class එක final නම් child class හදන්න බෑ. child class හදන්න බැරි නම් මේව කොහොමත් override කරන්න බෑ. දැන් බලන්න මේවා override කරන්න බෑ කියන එක නැත්නම් methods override කරන්න බෑ කියන ගුණාංගය ඉබේටම ලැබුණා class එක final වෙනකොට. හරිනේ? ඒතර class එක final වෙනකොට method ඉබේටම final වෙනවා. අන්න ඒක තමයි මෙතෙන්දි ඉගෙන ගන්න ඕනේ. When a class is final, methods are by default final. ඒක සටහන් කරගන්න. When a class is final, methods are by default final. method ඉබේටම final වෙලා යනවා. හරිද? ඒක නේ methods override කරන්න බෑ. මෙන්න මේ කතාව හරියද මට කියන මම දැන් කියන එක. When a method is final, when a method is final, what happened to the class? method එක final වෙනකොට class එකේ හැසිරීමට මොකද වෙන්නේ? ඒක අපි ඊළඟ example එකකින් බලමු. දැන් class එක final නෑ. method එක විතරක් final. දැන් ඕලම method එකේ දැන් class එක final නෑනේ. එහෙනම් child class හදන්න පුළුවන් ගැටලුවක් නෑ. method එක final නේ eat method එක. ඔව් eat method එක final නම් eat method එක override කරන්න බෑ. මෙතන compile time error එකක්. move method එක override කරන්න පුළුවන්. එතන තේරුම් ගන්න ළමයි ක්ලාස් එකක් ඇතුලේ තියෙන මෙතඩ් එකක් විතරක් ෆයිනල් වුණා කියලා ක්ලාස් එකට කිසිදු බලපෑමක් නැහැ. අනිත් මෙතඩ් වලට බලපෑමකුත් නැහැ. ඒ ෆයිනල් වෙච්ච මෙතඩ් එක විතරක් ඕවර්රයිඩ් කරන්න බෑ. ඒක තමයි කතාව. හරිද? හැබැයි ක්ලාස් එකක් ෆයිනල් වුණා. ක්ලාස් එක ඇතුලේ තියෙන සියලුම මෙතඩ් වලට ෆයිනල් දැම්මත් එක නැතත් එක ඔක්කොම ෆයිනල් වෙනවා. රයිට්. මේ කතාව තේරුණා කියලා හිතනවා. අපි යමු ඊළඟ කතාවට. මේ ටික තේරුණාද? ඕකේ. තේරුණා නම් ළමයි හැමෝටම තේරෙන්න ඕන. කො අනිත් අය. ඉඳාගෙන ඉන්න බෑ. chat එකේ දාන්න ඕන තේරුණා නම් ඔව් කියලා. chat එකේ දාන්න තියකින් මම දැන් අහනවා තේරුණාද කියලා. right? අනිකව දාන්න ඕන. අපි ඊළඟ example එකට
දැන් ෆයිනල් වේරියබල් ගැන කතා කරන්න ගියා මෙහෙමයි. දැන් අපි කතා කරා අපි කතා කරා ෆයිනල් ක්ලාස් ගැන කතා කරා. දැන් ෆයිනල් මෙතඩ්ස් ගැන කතා කරා. දැන් පොඩ්ඩක් අපි ෆයිනල් වේරියබල් ගැන බලමු. අපි නැටියක් දෙන්න ළමයි. නැත්තම් මේ charger එක නැත්තම් බැටරි මයි. right පටන් ගමු. මෙහෙමයි. දැන් අපි කතා කරා ෆයිනල් වේරියබල් ගැන. ෆයිනල් වේරියබල් තමයි දැන් කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරා ෆයිනල් මෙතඩ්ස් කතා කරා. ෆයිනල් ක්ලාස් ගැන කතා කරා. වේරියබල් ගැන කතා කරනකොට ළමයි මෙහෙමයි. දැන් ෆයිනල් වේරියබල් එක අගේ වෙනස් කරන්න බෑ කියලා දාන්න. ඒක හරි. නමුත් තේරුම් ගන්න Java වල variables ගැන කතා කරන්න කිව්වොත් Java වල variable වර්ග කීයක් තියෙනවද ඉස්සෙල්ලා? Java වල variable වර්ග තුනක් තියෙන basically. අපි එහෙම හිතමු. එකක් තමයි instance variable තියෙනවා. ඊළඟට static variable තියෙනවා. ඊළඟට මොනවද තියෙන්නේ? instance variable තියෙනවා, static variable තියෙනවා, local variable තියෙනවා. local variable තමයි ළමයි method local variable කියලා තියෙනවා. ඊළඟට තියෙනවා block variable කියලා. මෙන්න මේ හැම variable එකකටම final එක හැසිරීම බලන්න වෙනවා. අපි දැන් බලමු. ඊළඟ එක. variables ගැන දැනගන්නවා වගේම මෙන්න මේ final ගැන ඉගෙන ගන්න blocks ගැන පොඩ්ඩක් දැනගන්නවා. blocks වර්ග තියෙන මෙහෙම. instance block තියෙනවා. static block තියෙනවා. local blocks තියෙනවා. nested blocks තියෙනවා. nested blocks කියන්නේ block එක ඇතුලේ block එකක්. හරිද? ඒතකොට ඒක local block එකක් වගේ තමයි. okay. දැන් instance block එකක් ගත්තොත් ඒක ඇතුලේ block එකක් තියෙන්න පුළුවන්. static block එකක් ඇතුලේ තෝරන්න nested block එකක් තියෙන්න පුළුවන්. local block එක ඇතුලේ තෝරන්න nested blocks තියෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. right. අපි යමු දැන් final instance variable ගැන කතා කරන්න. ලියන්න මාතෘකාව final instance variable. හරි final instance variable ගැන කතා කරන්න ගියොත් මෙහෙමයි. ඉස්සෙල්ලා මට කියන්න අපි instance variable එකකට යන්නේ මොන වගේ වෙලාවකටද? හරි දැන් මෙහෙම හිතන්න. මම කලින් කියපුවා පොඩ්ඩක් මතක් කරගන්න. හිතන්න animal කියලා class එකක් තියෙනවා. නැත්නම් dog කියලා class එකක් තියෙනවා කියලා හිතන්න. දැන් මම presentation එකේ දාලා දෙන example අපි එකකින් බලමු. මේ තියෙන Java වල variables category තුනකට කැඩෙනවා. අපි දැන් කතා කරන්නේ final instance variable. හිතන්න student කියලා class එකක් තියෙනවා. student class එකේ බලන්න student ගේ නම name කියන variable එක ළමයාගේ ළමයට වෙනස්. ළමයි 100ක් හිටියොත් ගොඩක් වෙලාවට නම් 100ක් තමයි තියෙන්නේ. ළමයි දෙතුන් දෙනෙක්ගේ නමේ මුල් කැලි සමාන වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ නම ගත්තොත් ළමයාගේ ළමයට නම වෙනස්. දැන් යුනිවර්සිටි එකකට නම් ළමයි ටික එන්නේ. එතකොට ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙන හැම ළමයටම. නේ යුනිවර්සිටි එකට එනකොට හැම ළමයටම රෙජිස්ටර්ඩ් නම්බර් එකක් තියෙනවා. අනේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ළමයාගෙන් ළමයට වෙනස්. එතකොට තේරුම් ගන්න ඒවා ඉන්ස්ටන්ස් වේරියබල්. එතකොට දැන් ප්‍රායෝගික ලෝකේ ළමයෙක් කියන එක අපි Java වල heap එකේ තියෙන ඔබ්ජෙක්ට් එකකින් පෙන්නනවා. එතකොට ඒ ඔබ්ජෙක්ට් එකේ ඇතුලේ තියෙනවා id කියන වේරියබල් එකයි name කියන වේරියබල් තියෙනවා. කලින් කතා කරපු විදිහට. ඒතර ළමයාගෙන් ළමයට නම registration numbers වෙනස් වෙනවා වගේ heap එකේ දැන් අපි ඔබ්ජෙක්ට් 100ක් හැදුවොත් ළමයි 100ට අනුරූප වෙන්නේ ඒ ඔබ්ජෙක්ට් 100 ඇතුලේ තියෙන IDs and names වෙනස් වෙනවා. හරි. එතකොට තේරුම් ගන්න ඒක නිසා තමයි අපි මේ id and name instance variable ඉදිරියට පෙන්නන්නේ. එතකොට දැන් අපි ඒක මෙහෙම රූපකින් දාමු. මෙහෙම
ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් හදනවා 3-4ක් දාමු මේ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් තියෙනවා එතකොට id name id එතකොට බලන්න id එකයි name එකයි ඔබ්ජෙක්ට් එකෙන් ඔබ්ජෙක්ට් එකට වෙනස් කියන්නේ variable එකක value එක ඔබ්ජෙක්ට් එකෙන් ඔබ්ජෙක්ට් එකට වෙනස් නම් ඒ වගේ variable අපි instance variable විතර තමයි ලියන්නේ instance එකට අදාළ instance එකට අයිති ඔබ්ජෙක්ට් එකට අයිති variable විතර තමයි සලකන්නේ ඒකයි ඒවට instance variable කියලා කියන්නේ එතකොට හැම ඔබ්ජෙක්ට් එකකටම separate copy එකක් තියෙනවා හැම ඔබ්ජෙක්ට් එකකටම name කියලා separate copy එකක් තියෙනවා හැම ඔබ්ජෙක්ට් එකකටම id කියන variable එකේ separate copy එකක් තියෙනවා දැන් ඔයාලට එක මතකයි කියලා හිතනවා ඒක මතක් වෙන තමයි මේ දාලා තියෙන්නේ if the value of a variable එක value එක is varied from object to object object එකෙන් object එකට variable එකේ value එක වෙනස් වෙනවා නම් එවැනි variables හරිනේ such type of variables are called instance variable නැත්නම් object level එකේ variable හරිනේ instance variable වල අනිත් කතාව තමයි for every object හැම object එකකටම separate copy of instance variable is created හරිනේ හැම ඔබ්ජෙක්ට් එකකටම separate copy එකක් හැදෙනවා. මේක අපි කලින් instance variable පාඩමේ කතා කරපු දෙයක්. දැන් පොඩ්ඩක් මතක් කරන්න මෙතන මේ final instance variable ගැන කතා කරන නිසා. right. දැන් මේ කතාව. අපි දැන් කරන්නේ example එක කරන්න යන්නේ මෙහෙමයි. instance variable එක final නම් ඒක initialize කරන්න පුළුවන් ළමයි තැන් තුනක් තියෙනවා. මොකද initialize කරනවා කියන්නේ ඉස්සෙල්ලා. දැන් මෙහෙම variable එකක් ලිව්වොත් එහෙම තේරුම් ගන්න. int exercise 10 කියන්නේ this is a variable මේක variable එකක් variable is consist of three parts variable එක කොටස් තුනක් තියෙනවා මුලින්ම තියෙන data type එක x කියන identifier එක 10 කියන්නේ මොකද්ද literal එක ඒක අපි දන්නවා data type එක identifier එක literal එක දැන් මේක variable එක කොටස් ටික අපි දන්නවනේ දැන් මේක variable එක මෙහෙම ලියන්න පුළුවන් මෙහෙම ලිව්වොත් කියන මෙන්න මේකට variable declaration හරිද මේ variable එක හැදුවා. අගයක් දුන්නේ නැහැ. ඊළඟට literal එකක් assign කරාම මෙහෙම මෙන්න මේකට කියන variable initialization කියලා. right. Int x කියන variable declaration මෙන්න මේක variable initialization. දැන් මම මේක කියන්න හේතුව very basic thing. final instance variable එකක් ගත්තොත් initialize කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. ඒක මම මෙහෙම ලියන්නම්. final instance variable can be initialized in below three places. පළවෙනි එක තමයි at the time of declaration. variable එක declare කරනකොටම initialize කරන්න පුළුවන්. අනිත් එක තමයි inside instance block තුන්වෙනි එක තමයි inside constructor එක මෙහෙම දාන්න there are three places where final instance variable can be initialized right final instance variable එකක් initialize කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා at the time of declaration inside instance block inside constructor මේවා හොඳට මතක තියාගන්න නිදර්ශන මම අහනවා හරි මේක මේ විදිහට මතක තියෙනවා හරිනේ there are three places where final instance variables can be initialized මොනවද ඒ දැන් ටික at the time of declaration inside instance block inside constructor හරිනේ මම දැන් කියලා දෙන්නම් at the time of declaration කියන්නේ මොකද්ද instance block එක ඇතුලේ වෙනවා කියන්නේ මොකද්ද construct එක ඇතුලේ වෙනවා කියන්නේ මොකද්ද කියලා මම දැන් කියලා දෙන්නම් ඊළඟ rule එක තමයි හරි මම rule එකක් පෙන්නන්නම් code එකකින් අපි යමු okay අපි class එකක් ලියමු class student දැන් ඔයාලා university එකේ ඉන්නේ string registration number ඊළඟට තියෙනවා string name මොකද තියෙනවා කියලා හිතන්න
class test class එකක් තියෙනවා main method එකක් දාගන්න public static void main string array args right then මම හදනවා student class එකකින් object එකක් student si new student ඊළඟට system out print line එකක් දාලා මම print කරන්න යනවා හැදිච්ච student ගේ registration number එකයි name එකයි දැන් print කරන්න ගියොත් මොනවද print වෙන්නේ student කියලා class එකක් තියෙනවා ඒ class එකෙන් object එකක් හැදුවා object එක හැදෙනකොට heap එකේ හරිද මේකට stack heap diagram මම අඳින්න යන්න වෙලා නැති නිසා මතකයි කියලා හිතනවා හරිද main method එකට stack එකේ stack frame එක හැදෙනවා heap එක තියෙනවා heap එකේ student object එක හැදෙනවා stack එකේ තියෙනවා s ඊළඟ මොකද්ද වෙන්නේ s.registered number ගුවම බලන්න මේ object එකේ තියෙනවා variable දෙකක් instance variable දෙකක් registered number එකයි name කියලා මේ variables වල values දීලා නැහැනේ මේ variables වල values දුන්නේ නැහැ කියලා ගැටලුවක් නැහැ මෙතන මොනවද print වෙනවා මොනවද ළමයි print වෙන්නේ මෙතන print වෙන්නේ default values හරිනේ අපි දන්නවා string කියන්නේ object data type එක object data type එකේ default value එක null එතකොට මෙතන print වෙන්නේ null මෙතන print වෙන්නේ null හරිද ඒකට තේරුම් ගන්න variable එකක් හැදුවට පස්සේ ඒක instance variable එකක් හරි static variable එකක් හරි නම් අපි ඒවට අගය දුන්නේ නැත්තම් අපි ඒව අගයක් දුන්නේ නැහැ කියන්නේ අපි initialize කරේ නැත්තම් හොඳට තේරුම් ගන්න මෙතන තියෙන variable declaration එකක් විතරයි මේ තියෙන variable declaration එකක් විතරයි variable initialize කරලා නැහැ කොහෙවත් instance variable දෙකක් තියෙනවා declaration විතරයි තියෙන්නේ instance variable initialize කරලා නැත්තම් හරි static variable initialize කරලා නැත්තම් JVM එකේ default values දෙනවා මුල්ම කාලේ කිව්ව කතාව මතක තියෙනවා ආයි මම කියන්න JVM එකේ default value දෙන්නේ static variable වලට instance variable වලට විතරයි local variable වලට JVM එකේ default values දෙන්නේ නැහැ ඒක පොඩ්ඩක් print කරලා බලන්න print කරලා කියන්නේ run කරලා බලන්න Java C Java test null හරිද ඒක පොඩ්ඩක් මතක් කරලා තියලා ගන්න මොකක්ද දැන් ලියා ගන්න යන්නේ ලියා ගන්න නෙමෙයි මෙහෙමයි හරිනේ JVM Java virtual machine will provide default values for part of the instance and static variables හරිනේ local variable වලට JVM එකෙන් default values දෙන්නේ නැහැ. ඒ කතාවත් හරි. දැන් මෙතන default value print වෙනවා කියලා දන්නවා. හරි. ඒ කතාව හරි. අපි යමු ඊළඟ program එකට. හිතන්න ළමයි මේකෙන් මම එක variable එකක් ගන්නවා. name කියන variable එක. name කියන variable එක final. ඔන්න දැන් අපේ මාතෘකාවට එන්නේ. Student is a class name is a instance variable and ඒ වගේ මේක final instance variable එකක්. හේතුව final කියන modify එක පාවිච්චි කරපු නිසා. හරිනේ? දැන් මේක final instance variable එක. rule එක තමයි final instance variable එකක් තියෙනවා නම් initialize නොකර පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න ගියොත් මොකද වෙන්නේ කියලා බලමු. කොහොමද බලන්නේ? මේ තියෙන student class එකෙන් object එකක් හැදුවා use කරන්න ගියා. right මේක අපි compile කරලා run කරමු දැක්කද variable name ඒ කියන්නේ variable එකේ නම තමයි name කියන්නේ variable name not initialized in the default constructor හරි මේක initialize කරලා නැහැ හරි name කියන variable එක initialize කරලා නැහැ ඒක තමයි එතන කියන error එක
ඒකත් ලියා ගන්න රූල් එකක්. ඒක ළමයි final instance variable cannot be used without initialization. මේකත් එක්කම තව රූල් එකක් ඇදිලා යනවා. final instance variable එක අපි පාවිච්චි කරන්න නම් ඒක initialize කරන්න ඕන ළමයි construct එක complete වෙන්න කලින්. ඒක තමයි වැදගත්ම කතාව. එන්න මේක තමයි වැදගත්ම දේ. මේකත් පොඩ්ඩක් සටහන් කරගන්න. Final instance variable must be initialized before the constructor completion. Constructor is completed. Constructor එක run වෙලා ඉවර වෙන්න කලින්. Before the constructor execution is completed. Hari. Final instance variable must be initialized before the constructor execution is completed. Constructor එක run වෙලා ඉවර වෙන්න කලින් final instance variable initialize වෙන්න ඕන. මෙන්න මේක තමයි කතාව. මෙන්න මේක අතු බෑනෙන් දාගන්න ඕන නම් මේවා තමයි ළමයි ඉන්ටර්විව් එකට යනකොට දැනගෙන ඉන්න පොයින්ට්. හරිනේ. final variable ගැන අහුවොත් දිගට අහකට දෙන්න පුළුවන් වෙන්න ඕන. කඩේකට විනාඩි 10ක් විතර final ගැන කියාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ඉන්ටර්විව් කරන කෙනාට Taman Java මෙච්චර දන්නවා කියලා දැනෙන විදියට. හරිද? දැන් අපි එක්සැම්පල් එකට මේවයි. final instance variable එකක් පාවිච්චි කරනවා නම් ඒ variable එක අනිවාර්යෙන් initialize කරලා තියෙන්න ඕන. initialize කරලා නැතුව පාවිච්චි කරන්න බෑ. initialize කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. අපි කලින් දැක්ක මොනවද? at the time of declaration, inside the instance block, inside the constructor. ඒ තුන අපි තාම දන්නේ. ඒ තුන බලමු. කොහොම හරි constructor එක run වෙලා ඉවර වෙන්න කලින් මේක initialize වෙලා තියෙනවා. මම පළවෙනි ක්‍රමයට දැන් කරලා පෙන්නන්න. එකක් තමයි මේක. වෙන එක්සැම්පල් එකකට නේම් එකට මම ගිහින් දානවා ස්ටුඩන්ට් ගේ නම තමයි අමල්. එහෙම දාන්න. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? variable declaration තියෙනවා, variable initialization තියෙනවා. එතකොට මේක variable declaration and initialization in a single line. එකම line එකේ ඔක්කොම කරලා තියෙනවා. නැත්තම් මෙතන කියනවා initialization is done at the time of declaration. initialization කරනවා declaration එක කරනකොටම. හරිනේ? මෙතන initialize කරලා තියෙන්නේ මොන වෙලාවේද? at the time of declaration. දැන් බලන්න මේක කිසිම ගැටලුවක් නැහැ. එක්කද? අමල් කියලා රන් වෙනවා. දැන් final variable වල මම තව ගුණාංගයක් කියන්නම්. දැන් මේ final variable final instance variable එක initialize කරන එක තරන්නේ කිව්වේ. ඒ වගේම තේරුම් ගන්න final instance variable එකක් නෙවෙයි ඕනම final variable එකක් මේ initialize කරාම ආය අගේ වෙනස් කරන්න බෑ. දැන් උදාහරණයක් විදියට s.name එකට මම අමල් නැතුව කමල් කියලා දාන්න ගියොත් එහෙම දාලා ආයි print කරන්න ගියොත් එහෙම බලන්න එහෙම කරන්න බෑ. cannot assign a value to final variable name. final variable එකට value එකක් නැවත assign කරන්න බෑ. ඕකට අපි කියන ලස්සන වචනය reassignment is not possible කියලා. ඒකත් ලියා ගන්න for final variables reassignment is not possible. එහෙනම් ඔය reassignment is not possible අපි මෙන්න මෙතන දාමු. මුලින්ම අපි ලිව්වා final class නම් child class හදන්න බෑ, final method නම් override කරන්න බෑ, final variable නම් හරි මේක දාමු reassignment is not possible. reassignment කරන්න බෑ. මේක තමයි කතාව. right. දැන් අපි ආව මෙහෙම එක්සැම්පල් එකකට. ඔයාලා දැකලා තියෙද ළමයි මෙන්න මෙහෙම එකක්.
මම පොඩ්ඩක් කියලා දෙන්නම් ඉස්සෙල්ලම ඉන්ස්ටන්ස් බ්ලොක් එකේ කන්ස්ට්‍රක්ට් එක ගැන. මෙතෙන්දි පොඩ්ඩක් ඒක දැනගන්න එක වටිනවා. මෙන්න මේ ෆයිනල් වේරියබල් එක අයින් කරලා දාන්න ඉස්සෙල්ලම. මේ ඔබ්ජෙක්ට් උත් ඕනේ නැහැ. රයිට්. මෙතන මම දානවා ඉන්ස්ටන්ස් මෙන්න මේ බ්ලොක් එකක් දැම්මොත් ළමයි තේරුම් ගන්න ක්ලාස් එක ඇතුලේ මේක ඉන්ස්ටන්ස් බ්ලොක් එකක්. මේක ඉන්ස්ටන්ස් බ්ලොක් එකක් නේ. ඉස්සෙල්ලා මම බ්ලොක්ස් ටික පෙන්නලා ඉන්නම්. හරිද? ක්ලාස් එක ඇතුලේ මේ මිතන්නකෝ. string name මේක මොන වේරියබල් එකද? ඉන්ස්ටන්ස් වේරියබල් එකක්. static string university name මේක මොන වේරියබල් එකද? static වේරියබල් එක. right. ඒ වගේ මේක මොන වේරියබල් එකද? මේක ඔබ්ජෙක්ට් එකක්නේ. මේක පොඩ්ඩක් තේරෙන්නේ නැත්නම් මම දාන්න. මේකත් ඔබ්ජෙක්ට් එකක්, මේකත් ලෝකල් වේරියබල් එකක්. මෙහෙම දාන්න. int x කියලා. මේක මොන වේරියබල් එකක්ද? මේක ලෝකල් වේරියබල් එකක්. දැන් හරි. දැන් මේ වේරියබල් තුන අඳුනගන්න ඉස්සෙල්ලා. මේක මොකද්ද? ඉන්ස්ටන්ස් වේරියබල්. මේක static වේරියබල්. මේක ලෝකල් වේරියබල්. ඒ වගේම ඉන්ස්ටන්ස් වේරියබල් එක අපි ලිව්වේ කොහෙද? ක්ලාස් එක ඇතුලේ outside everything. හැම දෙයකටම පිටින් methods blocks constructors හැම දෙයකටම පිටින් ලියලා තියෙනවා. static variable instance variable ලියන තැන සමානයි. එකම වෙනසකට තියෙන static variable එක මුලට static modifier එක එනවා. instance variable එක මුලට static කියලා modifier එකක් නැහැ. ඒ වගේම තේරුම් ගන්න static variable instance variable දෙකම ලියන්නේ class එක ඇතුලේ. local variables තියෙන්නේ methods ඇතුලේ. එහෙම නැත්නම් blocks ඇතුලේ. හරි block ඇතුලේ තිබ්බ block variable method ඇතුලේ තිබ්බ method local variable block variable method local variable දෙකටම පොදුයි කියන්නේ local variable. So int x is a local variable. ඒක හරියි. දැන් මෙහෙමයි. මෙන්න මේ instance variable එක තියෙන තැන අපිට ඕන නම් ඒ විදිහටම ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම block එකක් ලිව්වොත් මේක instance block එකක්. එච්චරයි. static block එකක් ලියන්න ඕන නම් ලියන්නේ static කියලා modify එක ලියලා ඊට පස්සේ block එක දාන්න. එතකොට ඒක static block එකක්. මේක static block එකක්. local block එකක් ඕන නම් method එකක් ඇතුළට හරි block එකක් ඇතුළට හරි ගිහිල්ලා මෙහෙම දාන්න මේක local block එකක්. මේක තමයි blocks ගැන තියෙන හැඳින්වීම. හරිද? මට මෙච්චරයි වෙන්න ඕනේ. block ගැන ලොකුවට දැනගන්න ඕනේ නැහැ. මේන්න මේ කෝඩ් එක බැලුවට පස්සේ instance block එකයි static block එකයි local block එකේ මම ලියපු තැන් ටික පේනවනේ. වෙන Java program එකක් දුන්නම ඒ Java program එක දැක්කම හරි මේක static block එකක්. මේක instance block එකක්. මේක හරි මේක local block එකක්. මේක මොන වර්ගයේ block එකක්ද කියලා හඳුනා ගැනීමේ හැකියාව තිබුණා නම් ඇති. එච්චරයි. තේරුණාද මේ කියපු කතාව? තමයි තේරුණාද මේ කියපු කතාව? තේරුණා නම් ඔව් කියලා දාන්න ඕනේ. ඕකේ. හැමෝම දාන්න ඕනේ. හරි මම අනිත් දවසේ ඉඳන් ප්‍රශ්න අහනවා chat එකට ඇවිල්ලා මේ කියන්නේ ඔන්ලයින් ඇවිල්ලා ඉඳාගෙන ඉඳලා නම් ආව වෙන්නේ කොහොමද? right. right බලන්න. දැන් මේ බ්ලොක් එක තේරුණානේ. එහෙනම් හරි. දැන් මෙහෙමයි ඊළඟට වෙන්නේ. right ඒක හරි. එහෙනම් අපි යමු මේ එක්සැම්පල් එකට.
10 program මේ local block එක අයින් කරනවා local variable එකත් අයින් කරනවා static block එකත් අයින් කරනවා මෙහෙම තියෙනවා හරි දැන් මේ 10 වෙනි example එක බලන්න student class එක තියෙනවා මේකේ තියෙනවා මෙහෙම final string name string data type එක තියෙනවා variable එකේ නම name ඔයාගේ නම තමයි student ගේ නම තියාගන්න variable එකක් ඒක final instance variable එකක් මේ variable declaration විතරයි තියෙන initialization නැහැ දැන් තේරුම් ගන්න මෙව instance block එකක් දාලා instance block එක ඇතුලේ මට ඕනනම් පුළුවන් initialize කරන්න අමාරුයි මෙන්න මෙහෙම දැන් student class එකෙන් object එක හදලා system out print line එකක් දාලා මේ variable එක print කරන්න ගියොත් s.name කියලා කිසිම ගැටලුවක් නැහැ print වෙනවා ඒකට තේරුම් ගන්න දැන් final instance variable එකක් එතකොට තේරුම් ගන්න ළමයි දැන් final instance variable එක initialize කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා එකක් අපි දැක්ක at the time of declaration variable එක declare කරනකොට initialize කරගන්න පුළුවන් අනිත් එක තමයි at the inside the instance block එක ඇතුළේ initialize කරන්නත් පුළුවන් හරි දැන් මෙන්න මේ විදිහට ඉනිෂියලයිස් කරන්න පුළුවන්. දැන් අතර අපි තැන් දෙකක් දාන්න. අපි යමු ඊළඟ එක බලන්න. ඊළඟ එක මෙහෙමයි. එකොළොස්වෙනි ප්‍රෝග්‍රෑම් එක. තමයි student class එකේ construct එක ලියන්න ඕනේ. no argument construct එක. මෙහෙම. පළවෙනි line එක super. මේක තමයි construct එක. තව final instance variable එකක් initialize කරන්න පුළුවන් තැනක් තියෙනවා. construct එකේදී. ඒකෙත් ඕනනම් මෙහෙම දාන්න පුළුවන්. construct එකේදී මල් කියලාම දාන්න. මෙහෙම. මේ ප්‍රෝග්‍රෑම් එකත් රන් කරලා බලන්න මෙහෙමයි. අමල් කියලා රන් වෙනවා. හරිද? ඉන්ස්ටන්ස් බ්ලොක් එකේ කරන්නත් පුළුවන් ඕනනම් කන්ස්ට්‍රක්ට් එකේ කරන්නත් පුළුවන් කොතන කරත් හරි. එතකොට තේරුම් ගන්න මෙතන ඕනනම් අපි name එකට this.name කියලා ගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දැන් මෙතන අපි මේ 11 වෙනි ප්‍රෝග්‍රෑම් එකේ මේක රන් වෙන්නේ කොහමද? මුලින්ම JVM එක ස්ටාර්ට් වෙනවා. හරිද? මුලින්ම අපි JVM එක ස්ටාර්ට් කරනවා. ඊළඟට create and start main thread. ඊළඟට class file එක හොයාගන්න. locate the class file. ඊළඟට class file එක load කරනවා. හරිද? ඊළඟට main method execution. මම කියන Java program එක run වෙන period එක මතකයි කියලා. main method execution කියන්නේ පස්වෙනි period. main method එක execute වෙද්දී මුලින්ම මොකද කරන්නේ? student class file එකෙන් student class එකෙන් object එකක් හදනවා. object එක හදන්න කලින් student class එක load වෙන්න ඕනේ. එතකොට මුලින්ම student class එක load වෙනවා. ඊළඟට student class එකෙන් object එක හදනවා. student class එකෙන් object එක හැදුවම object එක ඇතුලේ මේ instance variable එක හැදෙනවා. object එක හැදලා ඉවර වුණාට පස්සේ
ඔබ්ජෙක්ට් එක හැදලා ඉවරනාට පස්සේ කන්ස්ට්‍රක්ට් එක රන් වෙනවා. හරිද? ඔබ්ජෙක්ට් එක හැදලා ඉවරනාට පස්සේ තමයි කන්ස්ට්‍රක්ට් එක රන් වෙන්නේ. කියන්නේ ඉන්ස්ටන්ස් වේරියබල් හැදුනාට පස්සේ තමයි කන්ස්ට්‍රක්ට් එක රන් වෙන්නේ. කන්ස්ට්‍රක්ට් එක රන් වෙනකොට කන්ස්ට්‍රක්ට් එකේ පළවෙනි ලයින් එක සුපර්. ඒ කියන්නේ immediately go to parent class constructor. parent class එකේ student ගේ parent class එක object class. object class එකේ constructor එකට ගිහලා එනවා. ආවට පස්සේ මොකද කරන්නේ? name කියන variable එකට දානවා අමල් කියලා. බලමු. බැලුවම තේරුම් ගන්න name කියලා variable එක construct එකේ නැහැ. එහෙම නැහැ කියලා error එකක් දෙන්නේ name කියන variable එකක් බලන object එකේ තියෙනවා. object එකේ තියෙනවා. ඒක නිසා මෙන්න මේ variable එකට තමයි අමල් කියලා assign වෙන්නේ. instance variable. ඊළඟට construct එක ඉවරයි. construct එක ඉවරයි කියන්නේ මෙතන assignment එක complete වෙනවා. ඊළඟට s.name එක print කරනවා. කොහොමද process එක වෙන්නේ? මේකට stack heap diagram මම දෙන්න යන්නේ නැහැ. ඔයාලා තේරුම් ගන්න මම අර කලින් constructors වලට stack heap diagram හදපු ටික බලන්න ආයෙත්. කළා මතක් කරගන්න මෙතනදී මොකද වෙන්නේ කියලා. right. මෙන්න මෙහෙම අපිට construct එක ඇතුලේ variable එක initialize කරන්න පුළුවන්. ඕන එක තමයි දැන් තුන. හරි. මම දැන් අර කලින් note එකේ දැම්මා වගේ බලන්න. final instance variable එකක් ගත්තම initialize කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. එකක් තමයි at the time of declaration, inside instance block, inside constructor. මෙන්න මේ තැන් තුනේම කරන්න පුළුවන්. හරිද? කොහොම හරි අනිවාර්යෙන් initialize නොකර ඉන්න බෑ. initialize නොකර හිටියොත් error එකක්. මම ඒකත් පෙන්නන්නම්. initialize නොකර ඉඳලා පෙන්නන්න error එකක්. ඔයවත් initialize කරලා නැහැ. variable name අපි name නැතුව වෙන එකක් දාමු මේකට. university කියලා දාමු. university name. මේ compile time error එක හරියටම බලා ගන්න අමාරුයි. පැටලෙනවා. variable university name. හරි. university name කියන variable එක not initialized in the default constructor. හරිනේ. construct එක complete වෙන්න කලින් initialize කරලා නැහැ. ඒක තමයි compile time error එක. compile වෙන්නේ නැහැ එතකොට. හරිද? ඒක කියන්නේ final instance variable එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම initialize නොකර පාවිච්චි කරන්න බෑ. initialize කරනවා නම් construct එක complete වෙන්න කලින් කරන්න ඕන. ඒ වගේම initialize කරන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. at the time of declaration, inside the constructor, inside the instance block. හරිද? මම තා පුංචි කතාවක් කියන්නම් මෙතෙන්දී. මෙන්න මෙහෙම එකක්. ඒක අපි ඉස්සරහට එන පාඩමක අපි ගැඹුරටම කතා කරනවා. දවස් 3-4කින්. දැන් මම පොඩ්ඩක් කියන්නම්. instance block එක තියෙනවා. construct එක තියෙනවා. instance block එකේ construct එක ගත්තම මේ දෙකෙන් මුලින්ම run වෙන්නේ මොකද්ද? system out print line එකක් දාලා බලන්න. එතනින් දාන්න. මේක තමයි instance block. මේක මොකද්ද? constructor. මම මෙන්න මේ කරන එක මාර වැදගත්කමක් තියෙනවා. මෙන්න මේ කෝඩ් එකෙන් ඕනනම් පෙන්වන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ තමයි construct එක රන් වෙන කියලා ඔප්පු කරලා පෙන්වන්නත් පුළුවන්. මම දැන් කරලා පෙන්නන්න ඒක. හරි. මෙතනදී මම තව කතාවකුත් කියලා දෙන්නම්. right. ධාතුන. බලන්න මුලින්ම රන් වෙන instance block එක. ඊට පස්සේ රන් වෙන construct එක. හරිනේ. ඒතර instance block constructors තිබ්බොත් මුලින් රන් වෙන instance block එක. අන්තිමට රන් වෙන්නේ මොකද්ද? construct එක. ඒකයි මම අර rule එක කියද්දි මෙහෙම කිව්වේ. Final instance variable must be initialized. Initialize කරන්න මොකක් වෙනකොටද? Before the construct execution is completed. construct එක run වෙන්න කලින්. construct එක run වෙලා ඉවර වෙන්න කලින්. කියන්නේ construct එක run වෙලා ඉවර වෙන්න කලින් initialize කරනවා කියන්නේ එක්ක at the time of declaration, instance block එකේ හරි construct එකේ හරි දැන් තුනේ කොහේ හරි වැඩේ කරලා තියෙනවා. ඒක තමයි ඒකේ අදහස. දැන් instance block එකේ construct එක ගත්තොත් ළමයි තේරුම් ගන්න මුලින්ම run වෙන instance block එක ඊට පස්සේ run වෙන construct එක. ඒක හරිය. දැන් ඊළඟට තේරුම් ගන්න මෙහෙමයි.
ඉන්ස්ටන්ස් බ්ලොක් එකක් රන් වෙන්නේ තේරුම් ගන්න ළමයි ඔබ්ජෙක්ට් එකක් හදනකොට තමයි. හරිද? කන්ස්ට්‍රක්ට් එක රන් වෙන්නේ ඒත් ඔබ්ජෙක්ට් එක හදනකොට ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ මේ ඉන්ස්ටන්ස් බ්ලොක් එකයි කන්ස්ට්‍රක්ට් එකයි දෙකම රන් වෙන්නේ ඔබ්ජෙක්ට් එක හදන ප්‍රොසෙස් එකේ ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ. හරිද? දැන් ඕන්න මෙහෙම හිතන්නකෝ. ඔබ්ජෙක්ට් එකක් හැදුනම ළමයි මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. ඔබ්ජෙක්ට් එකක් හැදුනම Java වල හැම ඔබ්ජෙක්ට් එකකම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි හැෂ් කෝඩ් කියලා කියන්නේ. හැෂ් කෝඩ් කියලා එකක් තියෙනවා. ඔයාලට පස්සේ ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහටම උගන්වනවා හැෂ් කෝඩ් එක. ආන්නේ හැෂ් කෝඩ් කියලා මෙතඩ් එකක් තියෙනවා. ඒ හැෂ් කෝඩ් මෙතඩ් එක තියෙන ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ. දැන් ස්ටුඩන්ට් ක්ලාස් එක ගත්තොත් ස්ටුඩන්ට් ක්ලාස් එකේ පේරන්ට් ක්ලාස් එක ඔබ්ජෙක්ට් ක්ලාස් එක. ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ තියෙන හැෂ් කෝඩ් කියලා මෙතඩ් එකක්. මම ඕන එක පෙන්නන්නම්. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරලා ඔයාලා ගහන්න මෙන්න මෙහෙම. java p java.lang.object. එතකොට බලන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් hash code කියලා මෙතඩ් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. හරිද? මෙන්න මේ hash code මෙතඩ් එකෙන් අපිට පුළුවන් ඔබ්ජෙක්ට් එකේ hash code එක ගන්න. මෙන්න මෙහෙම. මේක පොඩ්ඩක් රන් කරලා බලන්නකෝ. දැක්කද? මේ තමයි ඔබ්ජෙක්ට් එකේ හැෂ් කෝඩ් එක. හැෂ් කෝඩ් එකක් තියෙනවා කියන්නේ ළමයි ඔබ්ජෙක්ට් එක හැදිනවා. ඔබ්ජෙක්ට් එක හැදිලා නැත්නම් හැෂ් කෝඩ් එක ගන්න නැහැ. හරිද? දැන් එතකොට තේරුම් ගන්න මේ ස්ටුඩන්ට් s කියන ඔබ්ජෙක්ට් එකේ හැෂ් කෝඩ් එකක් අපිට ආවා. ඒ වගේම තේරුම් ගන්න මම මේ ඉන්ස්ටන්ස් බ්ලොක් එකේදීත් හැෂ් කෝඩ් එක print කරන්න යනවා. හරිද? හැෂ් කෝඩ්. කන්ස්ට්‍රක්ට් එක ඇතුළේ බලන්න මම හැෂ් කෝඩ් එක print කරන්න යනවා. අපි කන්ස්ට්‍රක්ටර් කියලා දාමු. කන්ස්ට්‍රක්ටර් කියලා තියලා ඊළඟට print කරමු හැෂ් කෝඩ් එක. මෙන්න මේ. මෙතනත් අපි ඉන්ස්ටන්ස් බ්ලොක් කියලා තියලා ඊට පස්සේ හැෂ් කෝඩ් එක print කරන්න යනවා. එතකොට බලන්න ඉන්ස්ටන්ස් බ්ලොක් කියලා හැෂ් කෝඩ් එක print වුණා, කන්ස්ට්‍රක්ටර් කියලා හැෂ් කෝඩ් එක print වුණා, ඊළඟට නිකම් හැෂ් කෝඩ් එක print වුණා. දැන් බලන්න මේ අවස්ථා තුනේම print වෙච්ච හැෂ් කෝඩ් සමානයි. හරි හැෂ් කෝඩ් සමානයි කියන්නේ එකම ඔබ්ජෙක්ට් එකක්. එතකොට තේරුම් ගන්න මෙතනින් මුලින්ම කන්ස්ට්‍රක්ට් එක කෝල් වෙනවා. කියන්නේ මෙතනින් ඔබ්ජෙක්ට් හරිනේ. මෙතනින් මොකද්ද මුලින්ම කරන්නේ ඔබ්ජෙක්ට් එක හදනවා. new කියලා මෙතනින් කන්ස්ට්‍රක්ටර් එකට කෝල් කරනවා. එතකොට new කියන කීවර්ඩ් එක තියෙන ඔබ්ජෙක්ට් එක හදන්න. එතකොට මුලින්ම ඔබ්ජෙක්ට් එක හැදෙනවා. ඔබ්ජෙක්ට් එක හැදෙනකොට මොකද්ද වෙන්නේ? ඒ හැදිච්ච ඔබ්ජෙක්ට් එකට හැෂ් කෝඩ් එකක් තියෙනවා. එතකොට තේරුම් ගන්න ඔබ්ජෙක්ට් එක හදනකොට මුලින්ම වෙන්නේ ඉන්ස්ටන්ස් බ්ලොක් එක රන් වෙන එක. ඒක නිසා මෙතනින් හැෂ් කෝඩ් එක print වෙනවා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක හැදිලා ඊළඟට කන්ස්ට්‍රක්ට් එක රන් වෙනවා. එතකොටත් හැෂ් කෝඩ් එක print වෙනවා. ඊළඟට මෙතන ඔබ්ජෙක්ට් එක assign වෙලා ඉවරලා ආයෙමත් හැෂ් කෝඩ් එක මෙතන print කරනවා. හරිද? දැන් එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකකින් අපිට කියන්න පුළුවන් කන්ස්ට්‍රක්ට් එක කෝල් වෙන්නේ ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ. හරිනේ? මොකද ඉන්ස්ටන්ස් බ්ලොක් එකේදී ගිහිල්ලා බලන්න හැෂ් කෝඩ් එකක් තියෙනවා. හැෂ් කෝඩ් එකක් තියෙගෙන ඔබ්ජෙක්ට් එක හැදිලා. අපි දන්නවා කන්ස්ට්‍රක්ට් එකට කලින් ඉන්ස්ටන්ස් බ්ලොක් එක රන් වෙනවා. මුලින් රන් වෙන ඉන්ස්ටන්ස් බ්ලොක් එක පස්සේ තමයි කන්ස්ට්‍රක්ට් එක රන් වෙන්නේ. ඒතර ඉන්ස්ටන්ස් බ්ලොක් එක ඇතුලේ අපි ගිහින් බැලුවොත් හැෂ් කෝඩ් එක ඒකම තමයි කන්ස්ට්‍රක්ට් එකේ බැලුවත් හැෂ් කෝඩ් එක. ඊළඟට ඔබ්ජෙක්ට් එකේ රෙෆරන්ස් එක අල්ලලා හැෂ් කෝඩ් එක බැලුවත් ඒකමයි. එහෙනම් අපි දන්නවා s.hash code මේ තුන්වෙනියට ආපු හැෂ් කෝඩ් එක මෙන්න මේ තුන්වෙනියට ආපු හැෂ් කෝඩ් එක තමයි ඔබ්ජෙක්ට් එකේ හැෂ් කෝඩ් එක. ඒකම නම් මේ අවස්ථා දෙකේ print වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ මුලින්ම. තේරෙනවද මම කියන එක? ඒ කියන්නේ මුලින්ම ඔබ්ජෙක්ට් එක හැදෙනවා. ඊළඟට ඉන්ස්ටන්ස් බ්ලොක් එක රන් වෙනවා. ඊළඟට තමයි කන්ස්ට්‍රක්ට් එක රන් වෙන්නේ. හරිනේ? දැන් එහෙනම් ඉන්ස්ටන්ස් බ්ලොක් එකයි කන්ස්ට්‍රක්ට් එකයි රන් වෙන පිළිවෙල ගත්තට පස්සේ
මුලින් ඉන්ස්ටන්ස් බ්ලොක් එක රන් වෙනවා පස්සේ කන්ස්ට්‍රක්ටර් එක රන් වෙනවා කියන එක තේරෙනවා. ඒක තේරුණා නම් හරි. හරි. දැන් එහෙනම් අපි යමු නෝට් එකට. ෆයිනල් ඉන්ස්ටන්ස් වේරියබල් වල ගැටලු මොනවද තියෙන්නේ? තියෙනවා නම් කියන්න. නැත්නම් අපි යමු ෆයිනල් ස්ටැටික් වේරියබල් වලට. ප්‍රශ්න දිනකට අග්ගල chat එකේ දාන්න ෆයිනල් ඉන්ස්ටන්ස් වේරියබල් නැත්නම් අපි ෆයිනල් ස්ටැටික් වේරියබල් වලට යනවා. ප්‍රශ්න තියෙනවද? ඕකේ. හරි අපි නෝට් එක පොඩ්ඩක් බලමු. ෆයිනල් ඉන්ස්ටන්ස් වේරියබල් මෙතන අපි හිටියේ. මේ තියෙන්නේ ඉන්ස්ටන්ස් වේරියබල් එකක්. ටෙස්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙනවා මේන් මෙතඩ් එකක් තියෙනවා ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදලා print කරනවා. මෙතන මොකක්ද ළමයි print වෙන්නේ? t.x default value එක print වෙනවා බිංදුවයි කියලා. හරිනේ? අපි දන්නවා ඉන්ස්ටන්ස් වේරියබල් වලට default values දෙනවා JVM එකෙන්. අපිට values දෙන එක අනිවාර්ය නැහැ. දැන් මෙතන ටෙස්ට් ක්ලාස් එකක් තියෙනවා මේකේ ෆයිනල් ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙනවා මේක මෙහෙම තිබ්බොත් එහෙම කම්පයිල් කරොත් error variable x might not have been initialized මොකද අපි දන්න ෆයිනල් ඉන්ස්ටන්ස් වේරියබල් එක ඉනිෂියලයිස් නොකර පාවිච්චි කරන්න බෑ හරි රූල් එක තමයි final instance variable compulsory we should perform initialization before constructor completion constructor එක run වෙලා ඉවර වෙන්න කලින් initialize කරන්න ඕන initialize කරන්න ඕන තැන් තුනක් තියෙනවා at the time of declaration මේ තියෙන්නේ final instance variable එක හදනකොටම declare කරලා හැදුවා ඊළඟට ඔබ්ජෙක්ට් එක හදලා කෝල් කරා. ගැටලුවක් නැහැ. ඊළඟට ඉන්ස්ටන්ස් බ්ලොක් එකේ කන්ස්ට්‍රක්ට් එකේ බැලුවොත් මුලින්ම රන් වෙන්නේ ඉන්ස්ටන්ස් බ්ලොක් එක දෙවෙනියට රන් වෙන්නේ කන්ස්ට්‍රක්ට් එක. මේ තියෙන්නේ ඒක. එතකොට මෙව ෆයිනල් ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තිබ්බොත් ඉන්ස්ටන්ස් බ්ලොක් එක ඇතුලේ ඉනිෂියලයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක හදලා මෙහෙම බැලුවට පස්සේ වැලියු එක print වෙනවා. ඒක හරියි. constructor ඇතුලේ කරන්නත් පුළුවන් මේ තියෙන්නේ final instance variable එක හැදුවා මේ තියෙන්නේ constructor ඇතුලේ initialize කරා ඊළඟට object එක හදලා value එක print කරා print එක මේකත් දැක්කා ඊට පස්සේ මෙන්න මේ ස්ථාන ටික විතරයි only possible places මේ තැන් තුන විතරයි variable එක initialize කරන්න තියෙන අනිත් තැන් වල කරන්න ගියොත් අපි error එකක් එනවා උදාහරණයක් විතර මෙහෙමයි. දැන් හිතන්න මෙන්න මේක ටෙස්ට් ක්ලාස් එකක් තියෙනවා. මේක හොඳට බලා ගන්න. මම මේ එක්සැම්පල් එක කරන්නේ එක්සැම්පල් එක. ටෙස්ට් ක්ලාස් එකක් තියෙනවා final instance variable එකක් තියෙනවා final int x කියලා. instance method එකක් තියෙනවා public int m1 කියලා. මේ m1 කියන්නේ instance method එකක්. instance method එක ඇතුලේ ඉඳන් final variable එක final instance variable එක initialize කරන්න යනවා. ඊළඟට බලන්න main method එකේ test class එකෙන් object එකක් හදලා m1 method එකට call කරනවා. එතකොට එහෙම කරා කියලා හරියන්නේ නැහැ. මේක compile error හේතුව මේ final instance variable එක use කරනවා නම් must be initialized before the construct is completed before the construct execution is completed construct එක run වෙලා ඉවර වෙන්න කලින් ඒක කරන්න ඕන හරිද දැන් මෙතන new test කියන්නේ object එක හදලා construct එක run වෙලා ඔක්කොම ඉවර කරලා තමයි m1 method එකට call වෙන්නේ new keyword එක responsible for creating the object new වලින් object එක හැදෙනවා object එක හැදෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ instance block call වෙනවා
තියෙනවා නම් ඊළඟට කන්ස්ට්‍රක්ට් එකට කෝල් වෙනවා. ඒ ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි මේ M1 කියන ඉන්ස්ටන්ස් මෙතඩ් එකට කෝල් වෙන්නේ. හරිනේ. එතකොට දැන් M1 මෙතඩ් එක ඇතුළේ නම් අපි මේ ඉනිෂියලයිස් කරන්න යන්නේ. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ට් එක රන් වෙලා ඉවරුණාට පස්සේ තමයි ඉනිෂියලයිස් කරන්න යන්නේ. ඒ කියන්නේ කම්පයිලර්. හේතුව කන්ස්ට්‍රක්ට් එක රන් වෙලා ඉවර වෙන්න කලින් තමයි ඉනිෂියලයිස් කරන දේක් අපි කරගන්නේ. ඒක නිසා තේරුම් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිලර්. cannot assign a value to final variable. හරිනේ. මේ අවස්ථාවේ assign කරන්න බෑ. හරි. අපි යමු final static variable එකකට. ඒකත් බලලා ඉවර කළා දාන්න. හරි. ලියන්න මාතෘකාවේ නම් final static variable. හරිනේ. final static variable එකේ rule එකත් මෙච්චරයි. ඒක initialize කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. මේව ලියමු අපි. There are two places where final static variable can be initialized. එකක් තමයි ළමයි at the time of declaration. අනිත් එක තමයි inside static block. static block එක ඇතුලේ කරන්න පුළුවන්. අනිත් එක තමයි variable එකේ declaration කරනකොට කරන්නත් පුළුවන්. මේක තමයි තැන් දෙක. මේකෙත් rule එකක් තියෙනවා. මේකේ rule එක තමයි මෙහෙම. කලින් එකේ rule එක මොකද්ද කිව්වේ? construct එක run වෙලා ඉවර වෙන්න කලින් initialize කරන්න ඕන. මෙතන මෙහෙමයි. class file එක load වෙලා ඉවර වෙන්න කලින් initialize කරන්න ඕන. අපි එකක් ලියගමු. මේ class file එක load වෙලා ඉවර වෙනවා කියන එක තේරෙන්නේ නැති වෙයි. ඒක අපි තමයි මේකේ තව දවස් 3-4කින් හොඳ පාඩමක් වෙනවා static control flow කියලා. ඒකත් එක්කම instance control flow. ඔය පාඩම් දෙක ඉවර වෙනකොට ඔයාලට Java නිකන් හොඳ level එකකට එනවා. ඒකට පොඩ්ඩක් තේරෙයි. දැනට ඒක වැඩි හිතන්න එපා. මේ point එකක් විතර මතක තියාගන්න. Initialization must be done before the class loading. Class file එක load වෙන්න කලින් කරන්න ඕන. Class loading is completed. Class loading process. Class loading process එක ඉවර වෙන්න කලින් වෙන්න ඕන. Class loading process එකේ කොටස් තුනක් තියෙනවා මම කියලා දෙන්නම්. Loading, linking, initialization. හරිනේ. ඔය initialization process එක ඉවර වෙන්න කලින් එන්න ඕන. right. so දැන් මේ අපි කතා කරපුව ඇත්තට මේ at the time of declaration කියන්නේ මොකද? inside static block. ඕව ඇත්තටම class loading process එකේ එක එක තැන් වල තියෙන ඒවා. ඔය class loading process එක අපි static block කියනකොට ඒ class loading process එක ඉගෙන ගමු. එතකොට මේ කරපු ටික දැන් මේ කරපු ටිකේ ප්‍රශ්න තියෙනවා නැත්තේ නැහැ. කියන්නේ මේ කරපු ටික දැන් ඔයාලට තේරුණා වගේ වුණාට මේවා class loading process එකේ හරියට කොතෙන්ටද වැටෙන්නේ? නැත්නම් object එකක් හදනකොට තියෙන instance control flow. ඒවා හරියට මේවා කොතෙන්ටද වැටෙන්නේ කියන එක තව ඉගෙන ගන්න තව ගැඹුරක් තියෙනවා මෙතන. හරිනේ? ඒක තව ඉස්සරහට මම ඉතුරු කරලා තියෙන්නේ. ඒක එතකොට බලමු. එතකොට හරියටම තේරෙයි මේක වෙලා මේවා මෙහෙම තමයි වෙන්න ඕනේ. මේවා rules නෙවෙයි. මේවා වෙන්න ඕනේ මේ විදිහට තමයි. හේතුව JVM එක ඩිසයින් කරලා තියෙන. කියන්නේ JVM එක වැඩ කරන ක්‍රමයක් තියෙනවනේ. JVM එක ඩිසයින් කරලා තියෙන. මේ වැඩ කරන පිළිවෙල ඉගෙන ගත්තට පස්සේ ඔව් එහෙනම් මේවා මේ තැන් වල වෙන්න ඕන. කියලා තේරෙන්න පටන් ගන්න. ඒතර මෙහෙම නීති ඕනත් නැහැ, මෙහෙම rules ඕනත් නැහැ. හරි? ඔක්කොම තමන්ට පුළුවන්. right. අපි යමු final static variable වලට. ඊළඟ එක example එකක් 14 වෙනි example එක. ඉතින් දාන මම final නේද? static final string
university name. static variable එකට කතා කරන්නේ කොහොමද ළමයි? class එකේ නම කියලා. class එකේ නම මොකද? student. student dot university name. වලින්ම මේක රන් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. එකද? variable university name not initialized in default constructor. ඒ කියන්නේ මෙහෙමයි. final static variable එක මේක initialize කළා නැහැ. initialize කරන්න නැතුව පාවිච්චි කරන්න බෑ compile time error. හරිනේ? initialize කරන්න පුළුවන් තැන් දෙකේ. අපි මේ දෙකේ කරලා බලමු ඉස්සෙල්ලා. එකක් තමයි at the time of declaration. හරිනේ? මෙතන ඔයාලගේ යුනිවර්සිටි එක දාගන්න. ඊළඟ මෙතන පේරා දෙන්න. දැම්මොත් මේක සේව් වුණාද හරියට? සේව් වුණා. Java test. නැත්නම් ඒක රන් වෙනවා. ඊළඟට එහෙමත් පුළුවන්. at the time of declaration අපි කරන්න යන්නේ නැහැ මේක. static block එකක් දාලා කරන්න පුළුවන්. මෙන්න මේ static block එක ඇතුළේ ඉඳගෙන අපිට කරන්නත් පුළුවන්. semicolon එකක් ඕන. මෙන්න මෙතනට. දැක්කනේ? ඒත් තරම් වෙනවා. එහෙනම් තේරුම් ගන්න final static variable එකක් initialize කරන්න පුළුවන් තැන් දෙකයි. at the time of declaration එහෙම නැත්නම් inside static block. ඒ තැන් දෙකේ විතර වෙන තැන් වල බෑ. මේ තැන් දෙකේ කරලා නැත්නම් error. වෙන කොහෙවත් කරන්න බෑ. 17 වෙනි program එක. මම දැන් යුනිවර්සිටි එකේ name එකක් තියෙනවා. මම දැන් ගිහිල්ලා යුනිවර්සිටි එකේ name එක වෙනස් කරන්න යනවා මෙහෙම. දාමු ජයවර්ධනපුර. යපුර. එහෙමද? මෙහෙම දාලා මම print කරන්න යනවා. මෙතන මොකද්ද ළමයි වෙන්නේ? print වෙනවද? නැහැ print වෙන්නේ නැහැ හේතුව යුනිවර්සිටි name කියලා ගත්තාම බලන්න මේ වෙලාවේ local variable එකක් නැහැ. local variable එකක් නැත්තම් බලනවා method එක static ද instance ද කියලා. method එක static නම් බලනවා static variable එකක් තියෙනවා. තියෙනවනේ. static variable එක final. final variable එකක් reassignment කරන්න බෑ. reassignment කරන්න ගියොත් compile time error. ඒක තමයි final කියන්නේ. final වල තේරුම reassignment is not possible. දැක්කද? ඉස්සෙල්ලාම කියනවා cannot find symbol කියලා. right. ඔව් cannot find symbol කියන්නේ හේතුව අපි මේ university name කියන එක මේ method එක ඇතුලේ පාවිච්චි කරන්නේ. ඒතර බලන්න මේ මෙහෙමයි වෙන්නේ. university name මම කලින් කියපු කතාවම හරි මම පොඩ්ඩක් වරද්දලා කිව්වේ. university name කියන එක බලන්න මුලින් බලනවා method එකේ තියෙන. ඊළ main method එකේ. main method එකේ නෑ. main method එක static නිසා බලන static variable එකක් තියෙද කියලා. ඒ static variable එක තියෙද බලන්නේ තමන්ගේ class එකේ. ඒ කියන්නේ test class එකේ තමයි තියෙද බලන්නේ. test class එකේ static variable එකක් විතර තියෙද නෑනේ. නැත්තම් මෙන්න මේ compile time error එක එනවා. මේ compile time error එක ආවේ ඒකයි. හරිද? අපි මේ university name පාවිච්චි කරන්න ඕන static variable එක නිසා class එකේ නමින් තමයි පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ. student class එක ඇතුලේ නිසා මේක තියෙන්නේ. student class එක ඇතුලේ ඒක class එකේ නම නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. වෙන class එකක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් class එකේ නම තියෙනවා. right? එතකොට student.university name මෙන්න මේ මාරු කරන්න යනවා. ඉතින් මේක අපි save කරා කියලා. right. 17.
මෙන්න compile time එක බලාපොරොත්තු වෙච්ච cannot assign a value to final variable. නැත්නම් reassignment is not possible. මෙන්න මෙහෙම අලුතෙන් assignment කරන්න බෑ. හරි. යමු note එකට final static variable. මේ note එකේ මම දාලා තියෙන static variable වලට යන්නේ මොන වගේ අවස්ථාවකද කියලා මුලින්ම static variable වලට යන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් object එකක් ගත්තොත් බලන්න. ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. university name. හැම ළමයටම university name එක සමානයිනේ. ළමයි 1000ක් හිටියොත් object 1000ක් හැදෙනවා. ඒතර university name එක හැම ළමයටම සමානයි. ඒතර මේ variable එකේ value එක object එකෙන් object එකට වෙනස් වෙන්නේ නැහැ. ආන්න ඒ වගේ variable අපි static කරනවා. හරිනේ? If the value of a variable is not varied from object to object, හරිනේ? We are defining these kind of variables as static. මම කලින් කියලා දීලා. හරිනේ? If a value of a variable is not varied from object to object, such type of variable are not recommended to declare as instance. ඒව instance විදිහට declare කරන්නේ නැහැ. ඒව declare කරන්නේ static විදිහට class level එකේ. ඊළඟට අපි දන්නවා instance variable වලට separate copy එකක් හදන for every object. But for static variable, only single copy is created. Static variable වලට separate copy හැදෙන්නේ නැහැ. single copy එකක් තමයි හැදෙන්නේ. හැදුනට ඒක හැම object එකකටම share වෙලා තියෙන්නේ. මේක හැම object එකකටම share වෙලා තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. static variable එකට හැදෙන්නේ single copy and shared to every object. Single copy of the variable is created and shared to every object. ඊළඟට මේ තියෙන static variable එක මේකට print වෙන්නේ default value එක. එතන x කිව්වම class එකේ නම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද x කියලා print කරන්න කිව්වම මුලින් බලන x නමින් variable එකක් තියෙද කියලා static method එක නැත්තම් main method එක ඇතුලේ නැත්තම් method එක static නිසා static variable එකක් තියෙද බලලා x වලට value එකක් දීලා නැති නිසා default value එක print වෙනවා. මෙතන බිංදුව print වෙන්නේ. හරිනේ? ඒක නිසා මෙතන බිංදුව print වෙනවා. නම දුන්නේ නැහැ කියලා ගැටලුවක් නැහැ. තමන්ගේ class එකේ නම් පාවිච්චි කරන්න. හැබැයි තේරුම් ගන්න මේ default value දෙන්නේ static variable වලට instance variable වලට විතරයි. ඊළඟට මේ final instance variable එකක් මෙහෙම හැදුවොත් ඒක compile time error. මොකද initialize කරලා නැහැ. initialization අනිවාර්යෙන් කරන්න ඕනේ. හරිනේ? Variable x might not have been initialized. ඊළඟට initialization කරන්න පුළුවන් තැන් initialization කරේ නැත්නම් compile time error එනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඊළඟ තව කතාවක්. static variable වලට JVM එකෙන් default values දුන්නට final static variable වලට default values දෙන්නේ ඒව initialize කරන්න. තව කතාවක්. instance variable වලට JVM එකෙන් default values දුන්නට final instance variable වලට default values දෙන්නේ ඒව initialize කරන්න. ඒකත් මතක තියාගන්න. ඒකයි මේ initialize කරන්න පුළුවන් තැන් ටික කියන්නේ. initialize කරන්න පුළුවන් තැන් at the time of declaration variable එක declare කරන තැන. පුළුවන්. අපි දැක්කා inside static block. static block එකේ කරන්න පුළුවන් මේ විදිහට. අපි දැනටමත් දැක්කා. හරිනේ? These are the only possible places to perform initialization to final static variable. හරිනේ? මේ තැන් ටිකේ විතරයි කරන්න පුළුවන්. වෙන කොහේ හරි කරන්න ගියොත් compile time error. If we are trying to perform initialization anywhere else, then we will get compile time error. වෙන කොහේ හරි initialize කරන්න ගියොත් error. මේ තියෙන එකට code එක test කියලා class එකක් තියෙනවා. මම මේ example එක කරන්නේ බලා ගන්න. final static int x final instance variable එකක් තියෙනවා. method එකක් තියෙනවා. method එක ඇතුලේ initialize කරන්න වෙනවා. එහෙම කරන්න බෑ ළමයි error. right. ඊළඟට අපි යමු final local variable වලට. ඒක අපි ඊළඟ දවසේ කරමු. yes ඊළඟ දවසේ final local variable කරලා final කතාව ඉවර කරමු.